පාටකට හිර වුණු අකුරු ඉලක්කන් සංස්කෘතියේ නිදහස් පැය. Lunchtime Radio. ගැඹුරුම තැනක රැඳුණු කෘෂි රේඩියෝ වෙබ් ගුවන් විදුලිය සුපුරුදු විදිහටම ඔන්න සූදානම් අද ලන්ච් ටයිම් රේඩියෝ වැඩසටහන ඔබට අරගෙන එන්න www.kushiradio.lk අපේ වෙබ් අඩවිය ඔබ දැනටමත් දන්නවා. ඉතින් අද දවසේදී අපි සූදානම් මේ බදාදා දවසේ අද 2020 අවුරුද්දේ පළවෙනි සජීවී වැඩසටහන විදිහට මේ වැඩසටහන ඔබට තින්න කරන්න.
ඉතින් පහුගිය අවුරුද්ද අපි බොහෝ දිනත් එක්ක අදහස් බෙදා හදාගත්තා. ඒ වගේම ඊ타මත්ම රසාලිප්ත හෝරාවන් ගත කළා. ඉතින් ඒ අත්දැකීමත් එක්ක සඳනුවන් මේ අවුරුද්දෙත් අපි සූදානම් වෙලා ඉන්නවා සුපුරුදු විදිහටම හැම බදාදා දවසකම මේ විදිහේ සජීවී වැඩසටහන් තින්න කරා. හොඳයි චතු අපි අර වෙනත කතා කරන විදිහට මැදිරියෙන් පිටට ගිහිලා තමයි අපි අවුරුද්දේ අන්තිම කාලය ගත කරේ. ඉතින් ඒක අලුත් අත්දැකීමක් වුණා අපිට. ඉතින් ඒ අත්දැකීමෙන් මිදිලා වුණ නැවතත් අපි ඇවිල්ලා තියෙනවා අපේ මැදිරියට. ඉතින් මේ මැදිරියට ආපු දවසේ අපි හිතුවා අවුරුද්දේ මුල්ම වැඩසටහන අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේම සම්පත් උපයෝගී කරගෙන කරත් හොඳයි කියලා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි චතු අද දවසේදී අපි මේ වැඩසටහන මේ විදිහට ආරම්භ කරන්නේ. හොඳයි. ඉතින් එහෙම අපි දැන් සඳනුවන් කිව්වනේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සම්පත් අපි අරගෙන ඇවිල්ලා තියෙනවා කියලා. ඉතින් මේ සම්පත් අපි අඳුරලා දෙන්නට ඕනේ. අද මේ අවුරුද්ද පුරාවටම ඔබට මේ වගේ වැඩසටහන් අපි තීල කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකේ පළවෙනි අදියර විදිහට අපි සුගන්න වුණා ජාතික කෘෂි තොරතුරු හා සංනිවේදන මධ්‍යස්ථානය තමයි කෘෂි රේඩියෝ වෙබ් ගුවන්විදුලියට පිටලා තියෙන්නේ. ඉතින් මයික්‍රොෆෝනිය මට පොඩ්ඩක් දෙන්න කියලා ඉල්ලනවා. මේ පොඩ්ඩක් පැහැදිලිවම කියන්න ඕන නිසා අපි සුපුරුදු විදිහටම අපේ බදාදා දවසේ මේ සජීවී වැඩසටහන ඔබට අරගෙන එනකොට ජාතික කෘෂි තොරතුරු හා සංනිවේදන මධ්‍යස්ථානයේ අපේ වෙබ් ගුවන්විදුලියේ පිහිටලා තියෙන මේ ගොඩනැගිලි පරිශ්‍රයේ සිට අද මේ වැඩසටහන අපි ඔබට අරගෙන එන්නේ. ඉතින් ඒ ගොඩනැගිල්ල තුල සුවිශේෂී තැනක් තියෙනවා. ඒ තැන තමයි අපේ ග්‍රැෆික්ස් සංනිවේදන අංශය. ඉතින් ඒ ග්‍රැෆික්ස් සංනිවේදන අංශයේ ප්‍රධානියත් එක්ක තමයි අපි අද දවසේදී මේ රසාලිප්ත හෝරාව ගත කරන්නට සූදානම් වෙන්නේ. මේ හෝරාව තවත් රසවත් කරන්න අපි අපේ ආදරණීය සහෝදරයන් දෙදෙනෙකුටත් ආරාධනා කළා සඳරුවන්. ඒ දෙන්න අඳුන්ලා දෙන්න කලින් අපි අපේ ප්‍රධාන ආරාධිතය අද දවසේදී එතුමන් පිළිබඳව තමයි අද දවසේදී අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔබතුමන්ට අයිබෝන් කියලා පිළිගන්නවා අපේ වැඩසටහන. අයිබෝන්. අපේ ජාතික කෘෂි තොරතුරු හා සංනිවේදන මධ්‍යස්ථානයේ ග්‍රැෆික් සංනිවේදනාංශයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂකතුමන් විදියට කටයුතු කරන රෝෂන් පෙරේරා අපේ ආදරණීය සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂකතුමන්වයි අද අපි අපේ මේ කතාබහට එකතු කරගන්නේ සඳරුවන්. හොඳයි චතු අර අපි වෙනදා වැඩසටහන සඳහා කට්ටිය සහභාගී කරවාගෙන ඉද්දී අපි කලින් දැනුම් දීමක් කරලා තමයි අපි මේ වැඩසටහන සඳහා ආරාධනා කරන්නේ. නමුත් අපේ මේ ග්‍රැෆික් අංශයේ අපේ අධ්‍යක්ෂකතුමාට අපි ආරාධනා කරේ බොහොම ශනිකව බෑ කීගේ තමයි යාවේ. නමුත් බොහොම කැමැත්තෙන් ඉන්නවා අපිත් එක්ක කතා බහ කරන්න. ගොඩක් කල් ඉඳලා සැලසුම් කළා. හැබැයි සම්බන්ධ කරගන්න අද අහම්බෙකින් රාජකාරී තියෙද්දිත් අපි කැඳවාගෙන ආවා මේ ස්ථානෙට. හොඳයි ප්‍රථමයෙන්ම අපි ඔබතුමන්ගෙන් දැනගන්න කැමති දැන් අපි දන්නෙත් රෝෂන් මහත්තයා කියලා තමයි. ඉතින් ඔබට දැන් ඔබ අපි මුලින්ම සඳනුවන් දැනගමු මෙතුමන්ගේ කොයි විදිහටද ළමා කාලේ ගත වුණේ, කොයි ආකාරයෙන්ද අධ්‍යාපනික කටයුතු සිද්ධ වුණේ කියලා. රෝෂන් මහත්තයා කොහොමද ළමා කාලේ ගත වෙන්නේ? ඔබේ ගම් ප්‍රදේශයේ කොහොමද? පාසල් කාලේ කොයි විදිහටද ගත වෙන්නේ? ඔය අතරම මගේ උපන් ගම නම් හිඟුරක්ගොඩ. නමුත් මේ පදිනවත් එක්කම වගේ දැන් තාත්තලා මාතලේට එනවා. ඒතර මාතලේ අලුත්ජම කියන ගමේ තමයි මම කුඩා කාලයේ ගෙවන්නේ සහ හැදලා වැඩින්නේ අලුත්ජම කියන ගමේ. එතකොට මේ අධ්‍යාපනය ලබන්නෙත් මගේ ප්‍රාථමික අධ්‍යාපනය තියෙන්නේ අලුත්ජම කනිෂ්ඨ විද්‍යාලයේ තමයි මම පහවසර දක්වා අධ්‍යාපනය ලබන්නේ. එතකොට ඊට පස්සේ තමයි මම මාතලේ නගරයට එන්නේ පහවසර ශිෂ්‍යත්ව විභාග සමත් කරලා දැන් අද කාලේ වගේම ජනප්‍රිය පාසලක් හොයාගෙන මම නගරයට එනවා. එතකොට ඊට පස්සේ මම දීර්ඝ අධ්‍යාපනය හදාරන්නේ මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයේ. උසස් පෙළ දක්වාම මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයෙන් තමයි මගේ අධ්‍යාපනය කටයුතු සිද්ධ වෙන්නේ. ඔව් මාතලේ ශාන්ත තෝමස් කියන්නේ බොහෝ ජනප්‍රිය පාසලක්, බොහෝ දක්ෂ කලාකරුවන්, දක්ෂ පුද්ගලයන් අපේ රට දායද කරු පාසලක්. කොහොමද පාසල් කාලය තුළ මොන වගේ විෂයන්ද හැදෑරුවේ? ඒ වගේම මොන වගේ සුන්දර අතීතයක් දේ පාසලේ ගත වුණේ? ඔය අතරම පාසලේ දැන් මම සාමාන්‍ය පෙළ විෂය හදාරන තාක්කල් නම් උසස් පෙළ හදාරන්නේ කොයි වගේ විෂය ධාරාවකින්ද කියන එක පිළිබඳව ලොකු බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. නමුත් මම දැනට වර්තමානයේ කරන රැකියාව සම්බන්ධයෙන් බලාපොරොත්තුවක් තිබුණා. මොකද කෘෂිකර්මාන්තයට එන්න ඕනේ කියන එක සම්බන්ධයෙන් ඒ අල්මක් කුඩා කාලේ ඉඳන් මට තිබුණා. නමුත් සාමාන්‍ය පෙළ ප්‍රතිඵලත් එක්ක මම තීරණය කරනවා වෛද්‍යවරයෙක් වුණොත් හොඳයි කියලා. ඒකට ඒ පාරේ යන්න බලාපොරොත්තුවක් ඇති වෙනවා සාමාන්‍ය පෙළ ප්‍රතිඵලත් එක්ක. ඒකින්ද මම විද්‍යාංශයෙන් තමයි උසස් පෙළ විෂය ධාරාවට පෙනී හිටින්නේ. නමුත් මම වාර දෙකක් උසස් පෙළ විද්‍යාංශයෙන් පෙනී සිටිනවා විභාගයට.
පළවෙනි වාරයේදීත් මම සුදුසුකම් ලබන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කුෂ්කර්ම පීඨයට. නමුත් මම තීරණය කරනවා ඒ අවස්ථාවේ මම මේ අවස්ථාව ගන්න නැතුව තව අවස්ථාවක් උත්සාහ කරන්න ඕනේ කියලා. නමුත් දෙවෙනි අවස්ථාවේදීත් මම සුදුසුකම් ලබන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කුෂ්කර්ම පීඨයට. ඒ කියන්නේ අර හිමිකම තිබිලා තියෙන ඒ විශ්වවිද්‍යාලයටමයි නේද? මටත් එහෙම හිතුණා. ඒකින්ද මම තීරණය කරා දෙවෙනි අවස්ථාවේදී තවදුරටත් පැකිලෙන්නේ නැතුව ඒ අඩිපාර දිගේ යන්න. ඒකින්ද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කුෂ්කර්ම පීඨයට ඇතුළත් වෙනවා 2004 වර්ෂයේදී. ඒකට ඒ විදිහට තමයි පාසල් අධ්‍යාපනය නිමා වෙන්නේ. හොඳයි චතුවන්ත විදිහට තමයි අපේ රෝෂන් මහත්මයාගේ පාසල් කාලය ගත වෙන්නේ. ඉතින් මේ වැඩසටහන රසවත් කරන්න අපි චතුවන්ත මුලින්ම මතක් කරන්නේ තවත් දෙන්නෙකුට අපි ආරාධනා කරා කියලා. අපි ඒ දෙන ගැනත් චුට්ටක් කියලා ඉමු කියලා මම හිතනවා. විශේෂයෙන්ම අර කුෂ්කර්ම දෙපාර්තමේන්තුව ගත්තම චතුව විවිධ හැකියාවන්ගේ සමන්විත පිරිසක් අපිත් එක්ක ඉන්නවා. ඉතින් මේ වගේ හැකියාවක් තියෙන දෙන්නෙක් අපි ආරාධනා කරා දවසේදී ග්‍රැෆික්ස් සංනිවේදන අංශය නියෝජනය කරමින් කාව්‍යා කණ්ඩංකර මහත්මියට ඒ වගේම කෘෂි තාක්ෂණ උද්‍යාන ඒකකයේ නියෝජනය කරමින් කමල් විජේසිංහ මහතාට මේ කමල් විජේසිංහ මහතාට කතා කරලා අපි වර්ෂයන් කීපයක රාශියකදී කමල්ගේ දායකත්වය අපිට ලැබෙනවා. ඉතින් අපි මුලින්ම කමල් ලත යමු. කමල් අපි පොඩ්ඩක් කතා කරමු ඔබගේ පාසල් කාලේ පිළිබඳව. එතන මගේ ගම් පළාත වෙන්නේ ගහල්ලේ. මම බාප්පා ගාව තමයි මේ පොඩි නුවර ඉන්නේ පොඩි දවස්වල ඉඳන්ම. ඊට පස්සේ කුමාර උසස් පෙළ දක්වා අධ්‍යාපනය හදාarලා ඉතින් පස්සේ මේ රැකියාව සඳහා මම තෝරාගන්නේ මේ කුෂ්කර්ම දෙපාර්තමේන්තුවේ කුෂි තාක්ෂණ උද්‍යානයේ. ඒකට ශ්‍රව්‍ය දෘශ්‍ය මධ්‍යස්ථානයේ වශයෙන් තිබ්බ නම දැන් කුෂි තාක්ෂණ උද්‍යාන වශයෙන් තියෙන්නේ. 2003 වසරේ සිට මේ දක්වා කුෂි තාක්ෂණ උද්‍යානයේ කාර්යාලයේ කටයුතු සහාය දක්වනවා. අපි මයික්‍රොෆෝනේ අරගමු සඳනවා. මේ හොඳයි චතු අපි කමල් එක්කනේ කතා කරගෙන හිටියේ. දැන් කමල්ගේ දායකත්වය අපිට අවස්ථා කීපයකදී ලන්ච් ටයිම් රේඩියෝ රසලට ලැබෙනවා. ඉතින් ඒ වගේම තමයි කාව්‍යා මුල් වලට තමයි අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. අපි කාව්‍යා ගැන තොරතුරු ටික කතා කරමු. බොහොම ස්තුතියි ඔයාලා හැමෝ දිනාටම අද මට මෙතන ආරාධනා කරාට. ඉතින් මං ඉපදුනේ වටපුලුව ගමේ. වටපුලුව ගම කියලා කියන්නේ මහනුවර නගරයේ තියෙන ඉතාම සුන්දර ගමක්. ඇත්තටම කියනවා නම් කාටවත් හිතා ගන්න බෑ මහනුවර නගරයේ මේ වගේ සුන්දර ගමක් තියෙනවද කියලා. මොකද ලස්සන වෙල්ලායක් තියෙනවා. ඒ වගේම තමයි මහවැලි ගඟ. ඉතින් ඒ වගේ සුන්දර ගමක ඉපදෙන්න මං ගොඩාක් පින් කරලා තියෙනවා. අද ළමයිට නැති ගොඩාක් අත්දැකීම් ඒ හින්දා මම මේ ගමෙන් ලබා ගත්තා. ඇත්තටම ගස් කොළන් එක්ක තමයි මගේ ජීවිතේ ගෙවුනේ. ඒ හින්දා ඉතින් අපේ හිතත් ඒ වගේම හරි සුන්දරයි. ඉතින් මම ඉගෙන ගත්තේ වටපොළොව ග්‍රාමයේ ධර්මාලෝක විද්‍යාලයේ. පුංචි ඉස්කෝලයක් වුණාට ගොඩක් වටින ඉස්කෝලයක්. ඉතින් මම ශිෂ්‍යත්ව පාස් වුණා. ඒ අවුරුද්දේ පාස් වුණ එක ළමයා මට ගොඩාක් විශිෂ්ට විදිහට ගුරුවරු හැමෝම සැලකවුවා. ඊට පස්සේ මම ස්කෝලර්ෂිප් එකෙන් ආවා පුෂ්පදාන බාලිකා විද්‍යාලයට. පුෂ්පදාන බාලිකා විද්‍යාලයට ඇවිල්ලා ඊට පස්සේ එතන ඉඳන් තමා මම උසස් අධ්‍යාපනය දක්වා ඉගෙනීම කරේ. අපොස සාපෙලත් විශිෂ්ට අයුරින් සමත් වුණා. ඉතින් ඊට පස්සේ ඔන්න ඔය අතරේ මට හිතුණා දැන් මම ස්පෝර්ට්ස් මොනවටවත් සම්බන්ධ වෙලා හිටියේ නැහැ. මොන හරි ස්පෝර්ට්ස් එකක් කරන්න ඕනේ කියලා. ඉතින් මම දැන් විශිෂ්ට අයුරින් සාපෙල සමත් වුණ හින්දා මම තෝරගත්තා A level science, bio science. ඉතින් උසස් පෙළ විද්‍යා විෂය ධාරාවෙන් තමයි ඔබ ඒ කියන්නේ උසස් අධ්‍යාපනය ලබා ගන්න තීරණය කරන්නේ. ඔව්. ඉතින් ඒ කියන්නේ අපේ තාත්තිය ගොඩාක් බලාපොරොත්තු තිබ්බා මාව ડોක්ටර් කෙනෙක් කරන්න. ඉතින් ඒ හින්දා මම ඒක තෝරගත්තා. නමුත් ඔන්න ඔය අතරේ මට දැන් ස්පෝර්ට්ස් පැත්තේ මම මොනකටවත් ගිහිල්ලා හිටියේ නැහැ. ඉතින් මම හිතුවා එහෙනම් මොන හරි ස්පෝර්ට්ස් පැත්තෙන් සහතිකයක් ගන්නවා කියලා. ඒකල මම ඊට පස්සේ කෙඩිටින් වලට සම්බන්ධ වුණා. කෙඩිටින් වලට සම්බන්ධ වෙලා ඇත්තටම සුන්දර කාලයක්. යාළුවෝ ගොඩාක් ඉන්නවා. හොඳ පුහුණුවක් එතනදී ලැබුවා. එතනදී ඇත්තට මම ලාස් කෝපරල් කෙනෙක් විදිහට එතන වැඩ මේ බවට පත් වුණා. ඇත්තට මේක මම හිතනවා මම අධ්‍යාපනයේ විතරක් නෙවෙයි මගේ මුළු ජීවිතේටම ලැබපු මහා පන්නරයක් කියලා. මොකද එතනින් ලැබපු ඒ හික්මීම සහ ඒ ධෛර්යය අද වෙනකන් මගේ හිතේ තියෙනවා. ඊට පස්සේ ඔන්න දැන් ඉතින් බලාපොරොත්තු ගොඩාක් තියාගත්තට මට හොඳයි. ඒ අතරේ තමයි ඔබ දැන් ගීත ගායනා කරන පැත්තට යොමු වෙලා තියෙන්නේ. ඒතර පාසලේදීත්
මේ ගීත ගායනා කරන්න ඉදිරිපත් වෙලා තියෙනවද කොහොමද ඒ දැන් හැමෝටම එහෙම හැකියාවක් සහ කැමැත්තක් නැහැනේ සමහර අය චිත්‍ර කලාවට දක්ෂයි නැටුම් ශිල්පයට දක්ෂයි දැන් ඔබ තෝරගන්නවා මට සංගීතයක් පුළුවන් මම ඒ දේත් කරන්න ඕනේ කියලා. ඒතකොට මේ පාසල් කාලේ ඉඳලා මේ අවශ්‍ය තිබුණද? ඇත්තටම ඒක තමයි කියන්නේ විවිධ දක්ෂතා තිබුණ සැඟවිලා. ඇත්තටම අද වෙනකල් සැඟවිලා තියෙනවා. හරි යන්නේ සැඟවිච්ච හැකියාව දැන් මුදුන්පත් කරන්න අවස්ථාවක් ලබා දෙනවා. අපි ඔබේ පළවෙනි ගීතයට යන් අද දවසේ වැඩසටහනේදී කාව්‍යා ගන්නක්ගර අද දවසේදී ගීතවත් වෙන්නේ සඳ කිනිති කියන ගීතය තමයි මුලින්ම ගායනා කරන්නේ. අපි ඔබට අවස්ථාව දෙනවා අපේ නිෂ්පාදක මණ්ඩලයට මතක් කරනවා අපිට අවශ්‍ය සංගීතය ලබා දෙන්න අපේ ග්‍රැෆික්ස් සංනිවේදනාංශයේ කාව්‍යා තමයි මේ ගීතය ගායනා කරන්නේ.
අපූර්ව. ඉතින් අපේ ජාතික කෘෂි තොරතුරු හා සංවේදන මධ්‍යස්ථානයේ අපිට හම්බ වෙච්ච සම්පතක් කාව්‍ය. ඉතින් අද දවසේදී අපි අපේ රෝෂන් මහත්තයත් එක්ක කරන කතා බහේදී මේ වැඩසටහන ගොඩක් ලස්සන කරගන්න, ගීතවත් කරගන්න, රසාලිප්ත කරගන්න කාව්‍යයට ආරාධනා කළා. ඉතින් කාව්‍ය ඒ ආරාධනය පිළිගෙන මෙතනට ආවටත් ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා. අපි අද දවසේදී කතා කරන්නේ ලන්ච් ටයිම් රේඩියෝ වැඩසටහනෙන් අපේ ග්‍රැෆික්ස් සංනිවේදන අංශයේ ප්‍රධානියත් එක්ක සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂකතුමන් එක්ක රෝෂන් මහත්මයා දැන් ඔබ පේරාදෙණි විශ්වවිද්‍යාලයෙන් තමයි උසස් අධ්‍යාපනය කියන්නේ එහෙම නැත්නම් ද්විතීයි අධ්‍යාපනය හදාරන්නේ. දැන් කොහොම වුණත් වෛද්‍යවරයෙක් වෙන්න තිබ්බ හීනේ යම්කිසි ආකාරයකට ඉෂ්ට කරගන්න බැරි වුණ අවස්ථාවක ඔබ තවත් ශාස්ත්‍රයකට පීවිසෙන්නට පේරාදෙණි විශ්වවිද්‍යාලයට යනවා. ඒතර දැන් පේරාදෙණි විශ්වවිද්‍යාලය කියලා කියන්නේ ලංකාවේ තියෙන ඉතාම සුන්දරම විශ්වවිද්‍යාලයක්. එතකොට කොහොමද විශ්වවිද්‍යාලයේදී ලැබිච්ච අත්දැකීම් ඔබ කොයි විදිහටද ඒ අධ්‍යයන කටයුතුත් එක්ක තව බාහිර දේවල් කළාද? කොයි ආකාරද ඒ සුන්දරත්වය විඳ ගන්න හැකියාව ලැබුණේ? ඔව් ඇත්තටම දැන් අර ඔබ කියනා වගේ මේ වෛද්‍යවරයෙක් නොවීම පිළිබඳව මට පසුතැවීමක් නෑ. ඒ කියන්නේ ඕක මම අර කිව්වනේ සාමාන්‍ය පෙළ ගත්ත ප්‍රතිඵලත් එක්ක මම තීරණය කරනවා උසස් පෙළ ජීව විද්‍යාංශයෙන් හදාරන්නේ. අර පසු කාලීන හීනයක් ඒක අතරම. නමුත් මූලික හීනේ තියෙන්නේ මේ රටට කන්න දෙන්න ඕනේ කියන හැඟීම තමයි. කෘෂිකර්මාන්තයත් එක්ක ඉදිරියට යන්න ඕනේ කියන හැඟීම තමයි. ඒක ඉතින් ඇත්තටම කුඩා කාලේ ඉඳලා තාත්තගෙන් මට උරුම වෙච්ච දෙයක්. ඉතින් ඒකින්ද ලොකු පසුතැවීමක් තිබුණේ නැහැ. හිඟුරක්ගොඩ වගේ ප්‍රදේශයක් කෘෂිකාර්මික ප්‍රදේශයක් විදිහට සලකන්න පුළුවන්. ඔව් සලකන්න පුළුවන් සහ මේ ඇත්තටම හිඟුරක්ගොඩ කිව්වට දැන් ගමක නෙවෙයි. තාත්තා හිඟුරක්ගොඩ රජයේ ගොවිපලේ රාජකාරී කටයුතු කරනකොට තමයි මම හිඟුරක්ගොඩ ඉපදින්නේ. එතකොට තාත්තත් ඇත්තටම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවය කරපු පුද්ගලෙක්. කෘෂිකර්ම උපදේශකවරයෙක් විදිහට. එතකොට විශ්වවිද්‍යාලය ගැන කතා කරොත් එහෙම විශ්වවිද්‍යාල අධ්‍යාපනය මම ආරම්භ කරන්නේ 2004 අවුරුද්දේ 2008 වෙනකල් අපි අවුරුදු 4ක් කෘෂිකර්මයට අදාළ විෂය කරුණු හදාරනවා. මම විශේෂයෙන් හදාරන්නේ කෘෂි ඉංජිනේරු විද්‍යාවල. දැන් වෛද්‍ය හීනේ පැත්තකින් තියලා ඊට පස්සේ ඉංජිනේරු හීනයක් ගොඩනගා ගන්නවා ඒක ඇතුළේදී. ඒතකොට කෘෂි ඉංජිනේරු විද්‍යාවට අදාළ විෂය ධාරාව තමයි මම ප්‍රගුණ කරන්නේ අධ්‍යයන කාලය තුල. ඉතින් ඒ කාලය තුල බාහිර ක්‍රියාකාරකම් විදිහට ශිෂ්‍ය සංගම් වල ක්‍රියාකාරියෙක් විදිහට වැඩ කරලා තිනවා. ඒ ආభాසයෙන් නැති තවමත් ඇත්තටම අපි වෘත්තීය සංගම් වල කටයුතු කරන යන තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒ වගේ සුන්දර මතකයන් තියෙනවා අපි කටයුතු කරගෙන යනකොට. එතකොට දැන් සඳරන් තව එක ප්‍රශ්නයක් අහන්නම් මම. දැන් ඔබ 2004 වසරේ තමයි විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්නේ. දැන් මේ දකින්නකොට දැන් අපි දකිනවා දැන් මේ වෙනකොට 2004 වගේ කාලෙට සීමාවට සාපේක්ෂව බොහෝ පිරිසක් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට බඳව ගන්න තත්ත්වයක් තියෙනවා සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා බිහිවීම. ඒ කියන්නේ අපි විශ්වවිද්‍යාල ශිෂ්‍යයා දකින්නේ පාසල් ශිෂ්‍යයෙකුට වඩා ඉතාම පරිණත කෙනෙක් විදිහට. ඔබ මොකද හිතන්නේ දැන් මේ වෙනකොට කෘෂිකර්ම ශාස්ත්‍රයේ හෝ වේවා, කලා ශාස්ත්‍රයේ හෝ වේවා, ඉංජිනේරු ශාස්ත්‍රයේ හෝ වේවා විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගේ යම්කිසි දියුණු තත්ත්වයක් තියෙනවද නැත්නම් කොයි විදිහටද ඔබට හිතෙන්නේ මේ දැන් කාලේ දකින්නකොට? දැනුම සහ කුසලතා කියන දේවල් අතින් ගත්තාම නම් අපි අතන විශ්වවිද්‍යාල ශිෂ්‍යයා අපිට වඩා දියුණුයි. ඒ කියන්නේ අපිට හම්බෙච්ච දැනුම කුසලතා දියුණු කර ගැනීමේ හැකියාවන්ට වඩා දැන් මේ වෙලාවේ ඉන්න පාසල් ශිෂ්‍යයාට පවා ඒ අවස්ථාවන් තියෙනවා දැනුම කුසලතා දියුණු කර ගැනීමේ හැකියාවන් සහ අවස්ථාවන් ඉතාමත්ම වැඩි. අද සමාජය තුළ ගත්තාම වෙන්න පුළුවන්, විශ්වවිද්‍යාලය ගත්තාම වෙන්න පුළුවන්, අධ්‍යාපන ශාස්ත්‍රය ගත්තාම වෙන්න පුළුවන්. ඔය හැම ශාස්ත්‍රයක් පුරාටම. නමුත් අපි දකින දෙයක් තියෙනවා යම්කිසි පුද්ගලයෙක් සමාජය තුළ සාර්ථක වෙන්න දැනුම සහ කුසලතා තිබීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අපි හිතනවා ආකල්පමය වශයෙන් උත් හොඳ පුද්ගලයෙක් වෙන්න ඕනේ. දැනුම කුසලතා සහ ආකල්ප කියන තුනම සංවර්ධනය වෙච්ච පුද්ගලයෙකුට තමයි මේ සමාජයට වැඩදායී පුද්ගලයෙක් වෙන්න හොඳ සේවයක් කරන්න පුළුවන් වෙන්නේ. එතකොට අපිට යම් ශාස්ත්‍රවලදී අපි ගැටලුවක් දකිනවා ආකල්පමය වශයෙන්. නමුත් අර කියන අවස්ථාවන් දෙක නම් මම හිතන්නේ එදාට වඩා අද ගොඩක් දියුණු තත්ත්වයක තියෙනවා. හොඳයි වෛද්‍යවරයාගේ හීනෙන් ඔබට ගිහිල්ලා කෘෂිකර්ම ශාස්ත්‍රයට ආපු රොෂන් මහත්මයා රාජ්‍ය සේවයට ආපු ආකාරය පිළිබඳව අපි දැනගන්නට කැමැත්තෙන් ඉන්නවා. විශේෂයෙන්ම අපිට දැනගන්න අවස්ථාව ලැබුණා ඔබතුමා තොරතුරු සංවේදන මධ්‍යස්ථානයට සම්බන්ධ වෙන්නේ තොරතුරු තාක්ෂණාංශයට. ඊට කලින් ඔබතුමා සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ කාර්ය කරනකොට ආරක්ෂිත ගෘහ තුල භෝගාගා පිළිබඳව වැඩි වශයෙන් අවධානය යොමු කරපු පුද්ගලයෙක් හැටියට තමයි අපි ඔබතුමාව හඳුනාගන්නේ. අපි රාජ්‍ය සේවයට පැමිණීම සහ තොරතුරු සංවේදන ශාස්ත්‍රයේ ඒ වගේම මේ ආරක්ෂිත ගෘහ තුල භෝගාගා මේ කියන විෂයන් තුන පිළිබඳව පොඩ්ඩක් කෙටියෙන් කතා කරමු.
ඔව් ඇත්තටම මම රාජ්‍ය සේවයට එකතු වෙන්නේ 2011 වර්ෂයේදී. ඊට කලින් 2008 ඉඳලා 2011 වෙනකම් මම පෞද්ගලික අංශයේ රැකියාවන් කීපයක් කරලා තියෙනවා. නමුත් කෘෂිකර්ම ශාස්ත්‍රයට බොහෝ දුරට සම්බන්ධ රැකියාවන්. කෘෂිකර්ම උපාධිය සුදුසුකමත් එක්ක හම්බෙච්ච රැකියාවන්. 2011 වර්ෂයේ මම මුල්පත් වීම අරගෙන ඉස්ලාම යන්නේ අනුරාධපුරයේ ගොවිපළ යාන්ත්‍රික අභ්‍යාස මධ්‍යස්ථානයට. එතකොට මම හිතනවා මාව එතෙන්ට යොමු කරන්න ප්‍රධාන හේතුවක් වෙන්නේ මම කෘෂි ඉංජිනේරු විද්‍යාව හදාරා තිබීම කියන එක. ගොවිපළ යාන්ත්‍රික අභ්‍යාස මධ්‍යස්ථානය කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ තියෙන ගොවිපළ යාන්ත්‍රීකරණය සම්බන්ධව තියෙන ජාතික පුහුණු මධ්‍යස්ථානය. එතකොට 2011 එතෙන්ට ගිහිලා මම 2013 වර්ෂයේදී ආයතන ප්‍රධානිය බවට පත් වෙනවා. එතකොට ජාතික පුහුණු මධ්‍යස්ථානයක ආයතන ප්‍රධානියෙක් වෙන 2013 වර්ෂයේ 2013 වර්ෂේ ඉඳලා 2018 වර්ෂය වෙනකල් මම ගොවිපළ යාන්ත්‍රික අභ්‍යාස මධ්‍යස්ථානයේ සේවය කරනවා. එතකොට ඒ කාලය පුරාවට මම විශේෂ ප්‍රතිනිධි කරන්නේ. ඒකට ඒ තුලින් තමයි මම පුහුණු නිලධාරියෙක් විශේෂඥයෙක් විදිහට මේ රටට මගේ සේවය සපයන්නේ. ඊට පස්සේ මම 2018 වර්ෂයේදී එනවා පේරාදෙණියේ තියෙන සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ පුහුණු නිලධාරියෙක් සහ වැඩසටහන් භාග නිලධාරියා විදිහට තමයි මෙතන සේවය කරන්නේ. ඒ කාලය පුරාවට මගේ විෂයපතේ වෙන්නේ අර කියන විෂය ධාරාවන් දෙකට අමතරව ඔබතුමා කියපු ආරක්ෂිත ගෘහතුල භෝග වගාව කියන එකත් මම විශේෂ ධාරාවට එකතු වෙනවා. එතකොට ඒ තුලත් මම විශේෂණයකට ලක් කළා. පුහුණු නිලධාරියෙක් විදිහට සහ ගොවීන්ට නිලධාරීන්ට උපදේශන සේවාවන් පවත්වන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒතකොට ඒකත් එක්ක තමයි මම ඔය කියන විෂයන් තුනේම අතරම ප්‍රගුණ කරලා පුහුණු කටයුතු පවත්වන පුහුණු නිලධාරියෙක් දෙපාර්තමේන්තුවේ ඉන්නවා. හොඳයි අපි ගොඩක් විස්තර කතා කරපු නිසා මේ තොරතුරු සංනිවේදන මධ්‍යස්ථානයේ පැමිණීම අපි ගීතපේ විරාමයෙන් අනතුරු කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මම කමල් එක්ක චුට්ටක් කතා කරන්න මොකද ඊළඟට ගීතේ ගායනා කරන්න ඉන්නේ කමල් නිසා. දැන් අපි කමල් අවස්ථා කීපයකදී මේ ලන්ච් ටයිම් රේඩියෝ වැඩසටහනට අපි සම්බන්ධ කරගත්තනේ චතු. ඒ හැම අවස්ථාවකදීම අපේ ගායකයාගේ කාර්යය බොහෝ අපූර්වට මේ කමල් ඉෂ්ට කළ දුන්නා. ඒත් එක්කම කමල්ට අපූර්ව හැකියාවක් තියෙනවා මේ රංගනයේට. ඔබට මතක තිබෙනවා නම් ඊට වසර ගණනාවකට කලින් විශ්‍රාම ගියපු අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක්ගේ චරිතය බොහොම අපූර්වට රඟපෑවා. ඉතින් අපි මේ රඟපෑම පිළිබඳව කතා කරලම අපි ඊළඟ ගීතයත් ගායනා කරන්න කියලා අපි කමල්ට ආරාධනා කරමු. ඇත්තටම මේ මගේ ජීවිතේට අමතක නොවන සිදුවීමක්. ඇත්තටම මේ අපේ ඩිජිටල් විජේකෝන් සර් ඇත්තටම ආයතන 2003 පළමුවෙන් පැමිණෙන්නේ. එතකොට අපේ ආයතන ප්‍රධානියා එතුමා. එතුමා යටතේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා. හරි සන්තෝෂෙන් හිටියා. ඉතින් ඒ වගේම එතුමාගේ ඒව තිබ්බේ නෑ මේ නිකන් උස්කම් එහෙම තිබ්බේ නෑ උස්කම් මිටිකම් තිබ්බේ නෑ හැම කෙනාට එක වගේ සැලකුවා. විශේෂයෙන් පල්ලෙහා මිනිහට පොඩි මිනිහට මේ තමන්ගේ දරුවන්ට වගේ තමයි සැලකුවේ එහෙම කෙනෙක්. ඉතින් මගේ ලොකු ආසාවක් තිබ්බා. ඉතින් මට ඒ වගේ මේ හැකියාවක් තිබ්බා. ඇත්තටම මේ ඒක එතුමාගෙන් පුරුදු වෙලාවක් නෙමෙයි මට සාමාන්‍ය එහෙම දෙයක් තියෙනවා. කියාගේ තියෙන දෙයක් කොහොමද දන්නේ. ඉතින් මම ඒකේ දවස්වල ඉතින් අපිත් එක්ක වැඩ කරපාට හොරෙන් ඒගොල්ලන්ට පෙන්නන්න කරා ඒක. ඉතින් මම නිලධාරීන්ට එක කරන්න ගියේ නෑ පෙන්නන්න කවදාකවත්. ඊට පස්සේ මේ අපි වීදි නාට්‍ය සම්බන්ධ වුණා අපේ අමරදාස මහත්තයා යටතේ වීදි නාට්‍ය වේදිකා නාට්‍ය කියන ආයතනයේ මේ මාතෘකාහරහා ඒකේදී එක සැරයක් අපි දුර ගිහිල්ලා අතරතුරදී රෑ අපි ඔක්කොම එකතු වෙලා මේ සෙන්ව නාට්‍ය කොටස් වලට ටීම් වලට කඩලා අපි තමන් කැමති එකක් නිර්මාණය කරන්න කියලා එදා නිකන් රෑ නිකන් අපි නිකන් මේ මහත්ය ඉදිරියේ අපි කරා. ඊට පස්සේ මම ඉතින් මේ ඒක එදා තමයි මාව හඳුනාගත්තේ මෙයාට මේ චරිත කරන්න පුළුවන් මේ හැකියාව දක්ෂතාව තියෙනවා ඒ වගේ ඒ විදිහටම. ඊට පස්සේ අමරදාස මහත්තයා තමයි මට කිව්වේ මෙහෙම දෙයක් වෙනවා අපි මේ මෑත කාලේ මේ එතුමා පෙන්ෂන් යන දවසේ මෙහෙම කරමු කියලා. අපි කීප දෙනා දැන් මේ වර්තමානයේ අපි ඉන්න ජානක මහත්තයාවත් දන්නේ නැහැ මම එදා ඒ අවස්ථාවට සහභාගී වෙනවා මෙහෙම කෙනෙක් වශයෙන් එනවා කියලා එතුමාවත් දන්නේ නැහැ. ඉතින් අපි කීප දෙනෙක් එකතු වෙලා එදා මට එතුමා ඉස්සරහාම මේක මගේ ඒ චරිතය එතුමාගේ ඒ චරිතය මට රඟපාන්න අවස්ථාවක් එතුමා ඉස්සරහාම මේක එතුමාගේ පවුලේ ඉස්සරහාම සියලු නිලධාරී මණ්ඩල ඉස්සරහා මෙම ස්ථානෙම කරන්න ආසාවක් ලැබුණා. ඉතින් මම හිතනවා මගේ ජීවිතේ මම අදත් සන්තෝෂ වෙනවා. ලොකු අමතක නොවන සිදුවීමක් ලෙස මම මේක හිතනවා. ඉතින් ගොඩක් සතුටුයි ගැන මට. ඉතින් මේ වගේ සුන්දර අත්දැකීම් එක්ක ඒ වගේ
ඒ වගේ සුන්දර අත්දැකීම් එක්ක ගත කරන්නට ලැබෙනවා අපේ ශ්‍රව්‍ය දෘශ්‍ය මධ්‍යස්ථානයේ අපේ ආදරණීය සහෘද හැම දිනාටම. ඔබ රැඳිලා ඉන්නේ ලන්ච් ටයිම් රේඩියෝ වැඩසටහනත් එක්ක හැම බදාදා දවසේම www.kushiradio.lk වෙබ් අඩවියෙන් ඔබට හැකියාව තියෙනවා අපේ වැඩසටහනට සවන් දෙන්න. ඒ වගේම මම මේක පුංචි අවස්ථාවක් කරගන්නවා අපේ YouTube නාලිකාව ගැනත් මතක් කරන්න. මේ හැම වැඩසටහනක්ම ඒ වගේම කෘෂිකාර්මික වැඩසටහන් බොහෝමයක් කෘෂි රේඩියෝ YouTube නාලිකාව හරහා ඔබට නරඹන්නට අවස්ථාව තියෙනවා. ඒ වගේම අපේ Facebook පිටුවත් අපි මතක් කරන්නට ඕනේ. කෘෂි රේඩියෝ Facebook පිටුව. මේ Facebook පිටුව ඔස්සේ සජීවී විදිහට මේ වැඩසටහන ඔබට නරඹීමේ අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ හැම දෙයත් එක්කම අපි ගුවන්විදුලි ගොවි සේවාව ඔබට කෘෂිකාර්මික තොරතුරු තිලන කරන ගමන්ම අපි කාලීන තොරතුරුත් කතා බහ කරන ගමන්ම මේ වගේ හරිම සුන්දර රසවත් අවස්ථාත් ඔබට තිලන කරන්නට අමතක කරන්නේ නැහැ. ඉතින් අපි සූදානම් ගීතයකට යන්නට කමල්ට ආරාධනා කරනවා ගීතේ ගායනා කරන්න. අපි සූදානම් පැණි කුරුල්ලනේ ගීතය ශ්‍රවණය කරන්නට අපි ආරාධනා කරමු. කමල් ශ්‍රව්‍ය දෘශ්‍ය මධ්‍යස්ථානයෙන් අපි සම්බන්ධ කරගන්නේ අපේ ලන්ච් ටයිම් රේඩියෝ වැඩසටහනට. හොඳයි ඔබ රැඳිලා ඉන්නේ ලන්ච් ටයිම් රේඩියෝ වැඩසටහනත් එක්ක www.kushiradio.lk වෙබ් අඩවියෙන් තමයි ලන්ච් ටයිම් රේඩියෝ වැඩසටහන ඔබට තිලන කරන්නේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිල වෙබ් ගුවන්විදුලියේ විදිහට බොහෝ වැඩසටහන් එක්ක එකතු වෙන්නට ඔබට හැකියාව තියෙනවා. ඒ වැඩසටහන් අතර ඔබ ආදරය කරන ඔබ ප්‍රියතම වැඩසටහන තමයි ලන්ච් ටයිම් රේඩියෝ කියලා කියන්නේ. අද දවසේදී අපි ජාතික කෘෂි තොරතුරු හා සංනිවේදන මධ්‍යස්ථානයේ ග්‍රැෆික් සංනිවේදනාංශයේ සහකාර අධ්‍යක්ෂකතුමන් එක්කයි කතා බහ කරන්නේ. රෝෂන් පෙරේරා මහත්මයාත් එක්ක. ඉතින් අපි පුංචි විරාමයක් ගන්නවා. මේ විරාමයෙන් අනතුරුව අපි එතුමන් එක්ක තවත් සොඳුරු කතා බහකට මුල පුරන්නට සූදානම්. පැය 8කට හිර වුණු අකුරු ඉලක්කන් සංස්කෘතියේ නිදහස් පැය. Lunch Time Radio. හොඳයි
විරාමයෙන් අනතුරු ඔබ නැවතත් එකතු වන්නේ ලන්ච් ටයිම් රේඩියෝ වැඩසටහනත් එක්ක. අපේ විරාමයට පෙර බොහොම අපූර්ව ගීතයක් රස විඳ චතු. ඒ ගීතයේ විරාමයෙන් අනතුරු අපි දැන් නැවතත් සූදානම් වෙන්නේ අපේ ග්‍රැෆික්ස් සංනිවේදන අංශයේ සහකාර අධ්‍යක්ෂකවරයාත් එක්ක කතා බහ කරන්නට. ඔහු පිළිබඳව කතා කරද්දී අපි මේ පටන් ගත්තේ වෛද්‍ය වෘත්තියට එන්නට මුලපුරුපු කෙනෙක් හැටියට පසු කාලීනව කෘෂිකර්මාන්ත ශ්‍රේෂ්ඨයට ඇවිල්ලා කෘෂිකර්මාන්තයේ බොහෝ ගමනක් යන පුද්ගලෙක් හැටියට අපිට දැන් ඔය ආදීන් සඳහන් කරන්න පුළුවන්. විශේෂයෙන්ම ආරක්ෂිත ගෘහ තුල භෝගවගා පිළිබඳව අපි කතා බහ කරමින් හිටියේ මෙතුම විරාමයට කලින්. ඉන් අනතුරුව සේවා සංස්කාර අභ්‍යාසන ආයතනයෙන් පස්සේ මෙතුමාගේ රාජකාරී පැවැරෙනවා ජාතික කෘෂිකර්ම තොරතුරු සංනිවේදන මධ්‍යස්ථානයේට. එතකොට අර ගොවිපාල යාන්ත්‍රික අභ්‍යාස ආයතනය සහ සංවිධාන සංස්කරණ අභ්‍යාස ආයතනය කියන අංශ දෙකටම වඩා වෙනස් රාජකාරියකට තමයි ඔබතුමා තොරතුරු තාක්ෂණ අංශයට එන්නේ. ඒක කොහොමද රාජකාරී ජීවිතේ ඔබට අභියෝගයක් වුනේ? ඔය ඇත්තටම මම ජාතික කෘෂි තොරතුරු සංනිවේදන මධ්‍යස්ථානයට එකතු වෙන්න එකතු වීම කියන එක ආරම්භ වෙන්නේ දැන් අපි පහුගිය අවුරුද්ද පුරාවටම මේ COVID-19 කියන රෝගෙත් එක්ක මුළු රටක් පීඩා විඳිනවා, ලෝකයක් පීඩා විඳින වෙලාවක්. එතකොට මේ වෙලාවේ මේ අපිටත් තිබ්බ ප්‍රධාන ගැටලුවක් තමයි සේවා සංස්කරණ අභ්‍යාස ආයතනය නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් වෙනවා. එතකොට ඒත් එක්කම අපි වෙනත් අංශ වලට යොමු වෙනවා රාජකාරිය සඳහා. එතකොට ඒ කාලේ මම පූර්ණ කාලීනව රාජකාරී කරා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික සම්මේලනයත් එක්ක S10 එකත් එක්ක. එතකොට වාර්ෂික සම්මේලනය අපිට සිද්ධ වුණා මාර්ගගත ක්‍රමයට තියන්න. එතකොට දැන් ඕක මාර්ගගත ක්‍රමයට තියෙනකොට මට ගොඩක් වෙලාවට ජාතික කෘෂි තොරතුරු සංනිවේදන මධ්‍යස්ථානත් එක්ක ළඟින් වැඩ කරන්න සිද්ධ වුණා, රාජකාරී කටයුතු කරන්න සිද්ධ වුණා. ඒතකොට ඒකත් එක්ක මට මේ ඉන්න පිරිස හඳුනා ගන්න ලැබුණා සහ මගෙත් යම්කිසි හැකියාවක් තිබුණා ඒ පිළිබඳ ප්‍රගුණතාවයක් තිබුණා මාර්ගගත ක්‍රමයට රැස්වීම පවත්වන්න සහ පුහුණු වැඩසටහන් තියන්න, සම්මේලන පවත්වන්න, මේ වගේ යම් හැකියාවන් ටිකක් මගේ මා තුලත් තිබුණා. ඒතර මම හිතනවා මේ ඒකත් එක්ක වාර්ෂික සම්මේලනය නිම වෙනවත් එක්කම තීරණය වෙනවා මාව පූර්ණ කාලීනව ජාතික කෘෂි තොරතුරු සංනිවේදන මධ්‍යස්ථානයට අනියුක්ත කරන්න. ඒ අනියුක්ත කරනකොටත් මාව අනියුක්ත කරේ තොරතුරු තාක්ෂණ අංශයට. ඒ කියන්නේ IT ඩිවිෂන් එකට තමයි මාව මෙතෙන්ට ගෙනාවේ ඉස්සල්ලාම. එතන ප්‍රධාන විදිහට තමයි මම ආවේ. එතකොට ඒකෙදිත් මට පැවරිච්ච මූලික රාජකාරිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය යාවත් කාලීන කරන එක තමයි මට පැවරිච්ච මූලිකම රාජකාරිය වුණේ. එතකොට දැන් අපි මේ වෙනකොට අද වෙනකොට අපි දකින වෙබ් අඩවිය පහුගිය කාලේ තිබෙ වෙබ් අඩවිය නෙවෙයි. අපි නව වෙබ් අඩවියක් තමයි මේක ගිය අවුරුද්දේ අපි වියත් කළේ. ඒ වෙබ් අඩවිය නවීකරණය කිරීමේ මූලිකත්වය අරගෙන සහ ඒකේ කෘෂිකර්මාන්තයට අදාළ තාක්ෂණික තොරතුරු යාවත් කාලීන කිරීම කියන වගකීම සම්බන්ධීකරණ කටයුතු ඒ දේවල් තමයි මට පරිච්ඡ මූලික රාජකාරිය උනේ. එතකොට ඒක අපි වර්ෂයක් වගේ කාලයක් තුල නිමා කරන්න අපිට හැකියාව ලැබුණා. ඊට පස්සුව තමයි මම ග්‍රැෆික්ස් සංවේදන අංශයට එකතු වෙන්නේ. මේ වෙනකොට වර්තමානයේ මම රාජකාරී කරන යන්නේ එතන. එහෙම රාජකාරී කරා කියලා අර අනිත් විෂයන්ගෙන් බැහැර වෙලා නැහැ. ඇත්තරම යාන්ත්‍රීකරණය සම්බන්ධව මේ වෙනකොටත් ලංකාවේ කෘෂිකර්ම විද්‍යාල කීපයක මම ලෙක්චරර් කෙනෙක් විදිහට කටයුතු කරනවා, දේශකෙක් විදිහට කටයුතු කරනවා. ඊට අමතරව පුහුණු ආයතන ගණනාවක යාන්ත්‍රීකරණයට සම්බන්ධව සහ ආරක්ෂිත ගෘහ තුල භෝගවගාට සම්බන්ධ පුහුණුදාරයෙක් විදිහට කටයුතු කරනවා. ඒ කරුණු වලින් බැහැරලා නැහැ. නමුත් ඊට අමතරව තමයි මම මේ වෙනකොට මේ රාජකාරී සිදු කරගෙන යන්නේ. හොඳයි චතු, මේ තොරතුරු සංනිවේදන මධ්‍යස්ථානය කියන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට සෑහෙන කාර්යභාරයක් ඉටු කරන අංශයක්. ඒ වගේම එවන් අංශයක රාජකාරී කරන ගමන්ම එතුමා ඉගෙනගත්ත දේ අමතක කරලා නැහැ කියන එක තමයි එතුමාන් මතක් කරන්නේ. ඉතින් අපි තවදුරටත් එතුමත් එක්ක තොරතුරු කතා බහ කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. චතු, මේ අපි කතා කරමු අපේ අද වැඩසටහන හැඩ ගන්නන්න ආපු අපේ ආරාධිත ශිල්පීන් දෙදෙනාත් එක්කත්. හොඳයි, අපි කාව්‍යත් එක්ක චුට්ටක් කතා කරලා බලමු. අපි ඊළඟට ගීතයත් ගායනා කරන්නට කාව්‍යයට අවස්ථාව ලබා දෙන්නට අපි සූදානම්ින් ඉන්නවා. ඉතින් මයික්‍රොෆෝන් එක සඳහන් අපි කාව්‍යයට දෙන ගමන්ම අපි මතක් කරනවා මේ වැඩසටහන ඔබට අපේ YouTube නාලිකාව ඔස්සේ නැරඹීමට හැකියාව තියෙනවා. ඉතින් මේ වැඩසටහන ගැන යෝජනා, චෝදනා, ඒ වගේම අපි තව මොන දේවල්ද එකතු කරගන්නට අවශ්‍ය වෙන්නේ, ඒ දේවල් හැම දෙයක්ම ඔබට සටහන් කරන්නටත් හැකියාව තියෙනවා. කාව්‍ය, දැන් පාසල් කාලය ගැන කිව්වා. උන සැඟවුණු දක්ෂතාවලට අද අවස්ථාවකුත් ලැබෙනවා. ඉතින් අපි කැමතියි ඔබ ග්‍රැෆික්ස් සංනිවේදන අංශයේ ඔබේ ප්‍රධානතුමත් ඉන්නවා. කොයි ආකාරයකද කටයුතු කරන්නේ? ඔබ සතුටින් කටයුතු කරනවද? ඒ වගේම තමයි ග්‍රැෆික්ස් සංනිවේදනයේ කොයි ආකාරයකටද රාජකාරී ජීවිතය තුළ සම්බන්ධ වෙලා ඉන්නේ? ඔව්, ඇත්තටම මම 2005 තමා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට සම්බන්ධ වුණේ. එදා ඉඳන් අද වෙනකන් අපි වැඩ කරන්නේ ග්‍රැෆික්ස් සංනිවේදන අංශයේ. ඇත්තටම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඒ කියන්නේ මුද්‍රණය සම්බන්ධ දේවල්, ඒ කියන්නේ පොත්පත්, ලීෆ්ලට්, පෝස්ටර්ස්, බැනර්ස්, ඒ වගේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තියෙන ඒ හැම දෙයක්ම
කරන්නේ අපෙන් කියලා කිව්වොත් හරි. මොකද අපි ලොකු දායකත්වයක් ලබා දීලා තිනවා 2005 මට කලිනුත් කට්ටිය හිටියා. මම සම්බන්ධ වුණේ 2005. එදා මේ වෙනකන් ඇත්තටම අපි කාල වේලාව ගැන කවදාවත් හිතලා නැහැ. දැන් අපි මට මතකයි ඉස්සර අපි පේපර් ආටිකල් කරා. මහර 1 2 වෙනකන් අපි වැඩ කරා. ඇත්තටම සතුටුයි. හොඳ සහෝදර පිරිසක් ඉන්නවා. ඉතින් අපි හැමෝගෙම දායකත්වය එක වගේ තියෙන හින්දා තමයි අද මේ හැමදේම මේ සුන්දරව තියෙන්නේ. ඉතින් ඇත්තටම ගොඩක් සතුටු වෙනවා. ඔව් ග්‍රැෆික් සංනිවේදනාංශය හැමදෙනාගේම එකමුතුවෙන් බොහෝ දේවල් අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විදිහට දායාද කරනවා අපේ ගොවි ජනතාවගේ සුරතට යන්න ඔබේ දායකත්වයත් ලැබෙන එක ගැන අපි ආඩම්බර වෙනවා අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉන්න සම්පතක් විදිහට. කාව්‍ය හොඳයි ඔබට අවස්ථාව ලැබෙනවා ලස්සන දමිළ ගීතයක් ගායනා කරන්නට. මම හිතන්නේ චින්න චින්න ආසයි කියන ගීතය තමයි ඔබ ඊළඟට තෝරගෙන තියෙන්නේ. හොඳයි අපි සූදානම් අවස්ථාව ලබා දෙන කාව්‍ය.
හොඳයි හරීම අපූර්ව ගීතයක් ගායනා කරේ කාව්‍යා ඊටාත්ම ලස්සන කටහඬක් ඔබට තිබෙනවා. ඉතින් මේ දේවල් තවදුරටත් දක්ෂතාවයෙන් ඉදිරියට යන්න මේ දේවල් සාර්ථක කරගන්න හැකියාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි ලන්ච් ටයිම් රේඩියෝ වැඩසටහනත් එක්ක තමයි ඔබ සම්බන්ධ වෙලා ඉන්නේ. අපි වැඩසටහනේ අවසාන කොටසට ලම් වෙමින් ඉන්නවා. ඒ අතරෙදී අපි දැනගන්න කැමති සඳහන් අද අපි ජාතික කෘෂි තොරතුරු හා සංවේදන මධ්‍යස්ථානයේ ග්‍රැෆික් සංවේදන අංශයේ සහකාර අධ්‍යක්ෂකතුමන් එක්කයි කතා බහ කරන්නේ රෝෂන් පෙරේරා මහත්මයාත් එක්ක. රෝෂන් මහත්මයා දැන් ඔබ කිව්වා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගැන කිව්වා. ඒ වගේම තමයි ඔබ කොහොමද මේ අපේ දෙපාර්තමේන්තුවට සම්බන්ධ වෙලා කටයුතු කරන්නේ ගැන කිව්වා. ඔබේ කතාවේදී ඔබ ප්‍රකාශ කළ ඔබේ පියා පිළිබඳව. ඒ කියන්නේ පියාත් කෘෂිකර්ම ශාස්ත්‍රයට සම්බන්ධ කෙනෙක් කියන එක. ඉතින් අපි කැමති ඔබේ පියා ගැන දැනගන්න සහ ඔහුගෙන් මොන වගේ ආభాෂයක්ද ඔබේ මේ ජීවිතයට ලැබුණේ කියලා දැනගන්න. ඔය අතරම තාත්තා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වැඩ කරන කෘෂිකර්ම උපදේශකවරයෙක් විදිහට තමයි කටයුතු කළේ. ඊට අමතරව තාත්තා අතරම ගොවි. එතකොට මේ ඉස්සර ගමේදී කියන දෙයක් තියෙනවා මම තාත්තා පිටිපස්සේ යනකොට සමහර මිනිස්සු මට කතා කරලා කියලා තියෙනවා මේ තාත්තා අතයිස්සුවොත් මගේ ඔළුවේ උදැල්ල වදී කියලා. ඒ කියන්නේ මම ඉච්චර තාත්තා පිටිපස්සෙන් යනවා මේ තාත්තට ආසන්නෙන් යනවා තාත්තා උදැල්ල කරේ තියාගෙන යනකොට. මේ ඒ විදිහට තාත්තත් එක්ක බොහොම ළඟින් කටයුතු කරලා ඒ අර ගොවිතැන පිළිබඳ ආభాෂය පොඩි කාලේ ඉඳන්ම තිබිලා හැමදාම අර නියරවල් දිගේ දුවලා ඒ තාත්තා කුඹුරේ හානවා නම් ඒ වැඩ ඔක්කොම මාව සම්බන්ධ කරගෙන එහෙම ආభాෂයක් තිබුණ නැත්නම් ගොවිතැන පිළිබඳව. ඒකින්ද ගොවිතැනට ලොකු ආසාවක් තිබුණා කෘෂිකර්මාන්තයට එන්න. එතකොට දැන් අර මම කියවනේ මම පළවෙනි පාර තේරෙන්නේ කෘෂිකර්මයට කියලා. ඒතකොට ඒ වෙලාවෙත් තාත්තා කියනවා මට මේ ඕක හොඳයි හොඳ ශේෂ්ත්‍රයක් යන්න කියලා. නමුත් අර මගේ කැමැත්තට තමයි මම දෙවෙනි පාරත් උත්සාහ කරන්නේ. ඉතින් ඒ වගේ මම මෙතන ඉන්න ඇතරම මේ කියන්නේ මගේ තාත්තාද ජීවිතුන්තර නැහැ. නමුත් තාත්තම මගේ ලෝකේ වීරය අදටත්. ඒ කියන්නේ තාත්තා දීපු ආభాෂය හින්දා තමයි මම මෙතන ඉන්නේ. තාත්තා ඇත්තටම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බොහොම ප්‍රසිද්ධ කෘෂිකර්ම උපදේශකවරයෙක්. ඒ කියන්නේ මතක හිටින දෙයක් කරව පුද්ගලයෙක්. සමහර කෙනෙක් අහලා ඇති කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගොඩක් කලින් හිටපු කට්ටිය අහලා ඇති. කුණ්ඩසාර කෘෂිකර්ම විද්‍යාලයේ 96 බැච් එකෙන් අවුට් වෙච්ච කෙනෙක් අපේ තාත්තා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මේ ගොවියෙක් විදිහට එහෙම නැත්නම් කෘෂිකර්ම උපදේශකවරයෙක් විදිහට ලංකාවට වී වර්ගයක් අඳුනලා දෙනවා නදීරා කියලා. අභිජනනය කරලා සාමාන්‍ය ගෙදර ගොවිපලේ පරිශ්‍රණ පවත්තලා වී වර්ගයක් අඳුනලා දෙනවා නදීරා කියලා 1990 දශකයේ තමයි මේ වී වර්ගය එන්නේ. ඒ කාලේ ලංකාවේ බොහොම ප්‍රසිද්ධ වෙච්ච සම්බා වී වර්ගයක්. ඒකේ ප්‍රසිද්ධිය මොකක්ද කියලා කියනවා නම් ඒ වෙනකොට ලංකාවේ මාස 3 සම්බ වර්ගයක් නැහැ. නමුත් මේ තාත්තා හඳුන්වලා දෙන නදීරා කියන වී වර්ගය ලංකාවේ ගොඩක් ජනප්‍රිය වෙනවා. ඒ කියන්නේ තාත්තා ලංකාවේ අතරම ප්‍රසිද්ධ පුද්ගලයෙක්. සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රසිද්ධ පුද්ගලයෙක්. ඒක දැන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශිත වී වර්ගයක් නෙවෙයි. ගොවියෙක් විදිහට හඳුන්වලා දීපු වී වර්ගයක්. ඉතින් ඒකින් තමයි මම කියන්නේ තාත්තා මගේ ලෝකේ වීරයා කියලා. මම හැම දෙයක් සම්බන්ධයෙන්ම මයත් එක්ක තාත්තා ඉන්නවා. ඒ කියන්නේ තාත්තා දීපු ආభాෂය, ඒ ගතිගුණ වැඩක් කරද්දී කරන්න ඕනේ විදිය කියලා දීපු හැම දෙයක්ම මම අදටත් අනුගමනය කරනවා. ඔය ඉතින් බොහොම ආඩම්බරයි අපිටත්. මොකද අපිත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නවීන නිලධාරීන් කියන්නේ අලුතෙන් සම්බන්ධ වෙච්ච නිලධාරීන් විදිහට අපි කටයුතු කරනකොට අපිට හරි ආඩම්බරයක් දැනෙනවා. ඒ කාලේ අපේ දෙපාර්තමේන්තුවේ කටයුතු කරපු නිලධාරීන් කොයි විදිහටද හදවතින්ම කෘෂිකර්මාන්තයට ලං වුණේ කියන කාරණාව. ඉතින් ඒකෙදි රෝෂන් මහත්මයාට අපිට වඩා ලොකු ආඩම්බරයක් දැනෙනවා. මොකද තාත්තගේ ආభాෂය ලැබිලා ඒ ප්‍රායෝගිකව ඒ දේවල් කෘෂිකර්මාන්තය අත්හදා බලලා සහ ඒකේ කටයුතු කරලා අද වෙනකොට තාත්තාගේ මේ ආభాෂයත් එක්ක අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේම නිලධාරියෙක් විදිහට සේවය කරන්නට අවස්ථාව ලැබෙන්නේ හරිම ටික දෙනෙකුට. ඉතින් ඒ නිසා තාත්තත් අද කොතනක හරි ඉඳගෙන ආඩම්බර වෙනවා ඇති තමන්ගේ පුත්‍රයා ගැන. ඒ වගේම සඳරවන් අපි දැනගනිමු දැන් අපි තාත්තගෙන ඇහුවා. පෞල් ජීවිතය ගැනත් අපි පොඩ්ඩක් දැනගමු. අපි පෞද්ගලික තොරතුරුත් කතා කරන නිසා කොයි විදිහටද ඒ කියන්නේ මේ වෙනකොට කොයි ආකාරයේ ජීවිතයක්ද ගත කරන්න කියලා. ඔය අතරම මේ දුවලා දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක් වෙනකොට මම ලොකු දුවට වයස අවුරුදු 9ක් වෙනවා. පොඩි දුවට වයස අවුරුදු 1 මාස 8ක් විතර වෙනවා. බිරිඳත් රැකියාවක් කරනවා පෞද්ගලික අංශේ.
ඒ විදිහට තමයි. ඒ විදිහට තමයි පෞද්ගලික ජීවිතේ. හොඳයි අතු අපි අර තොරතුරු සංනිවේදන මධ්‍යස්ථානයේ මෙතුමා ආපු මුල් කාලයේදී බලනකොට මේ වැඩි කතා බහක් කරන්නේ නැහැ. දැක්කම good morning කියලා යන විතරයි දන්නේ. අපි දන්නේ නැහැ මෙහෙම බොහොම අපූර්වව කතා කරන සුන්දර මිනිසෙක් කියලා. අපි දකින බොහෝ දෙනෙක් තුල බොහොම අපූර්ව හැකියාවන් තියෙන බොහොම සුන්දර මිනිස්සු අපිත් එක්ක ඉන්නවා කියන එකට හොඳ උදාහරණ තමයි අපේ රෝෂන් මහත්මයා. අපි අර හැම දෙයක්ම කතා කරනවානේ පෞල් පසුබිම් පිළිබඳව. ඉතින් වර්තමානයේදී අපි අර කතා කරන මේ කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ මත කුෂිකර්ම සේවය ගැන කතා කරන නිසාම තාත්තගෙන් උරුම වෙච්ච දේ තමයි පුතා ඉස්සරහට අරන් ගිහලා තියෙන්නේ. පවුලේ ආයි කවුද ඉන්නේ අයියලා මල්ලිලා සහෝදර සහෝදරියන් පිළිබඳව තව චුට්ටක් මතක් කරමු. ඔය අතරම අපේ පවුලේ 5 දෙනෙක් ඉන්නවා. අයියයි අක්කලා දෙන්නයි නංගි මමයි. කුෂිකර්ම මන්දිරේ කොච්චර බැඳලා ඉන්නවද කියලා කිව්වොත් එහෙම නංගිත් අතරම කුෂිකර්ම උපදේශකවරියක්. සහ නංගි බැඳලා ඉන්නෙත් කුෂිකර්ම ශාස්ත්‍රයට අදාළ නිලධාරියෙක්. තාත්තත් මං කියවනේ කුෂිකර්ම උපදේශකවරයෙක් කියලා. තාත්තගේ අයියත් කුෂිකර්ම උපදේශකවරයෙක්. ඒ විදිහට මේ පවුල ගත්තාම මේ කුෂිකර්ම දෙපාර්තමේන්තුවත් එක්ක බොහොම බැඳීමකින් කටයුතු කරපු පවුල විතරක් නෙවෙයි පරම්පරාවම කුෂිකර්ම දෙපාර්තමේන්තුව හා සම්බන්ධ පිරිසක් තමයි ඉන්නේ. ඔව්. එහෙම තමයි පවුල විස්තර. හොඳයි අපි තවත් ගීතමය විරාමයකට යමු සඳනුවන්. ඊට පස්සේ අපි අපේ අවසාන කතා බහට එකතු වෙනවා රොෂාන් මහත්තයත් එක්ක. අපි සූදානම් කමල්ට අවස්ථාව ලබා දෙන්න. කමල් මම හිතන්නේ ගඟ අද්දර ගීතය හෝ ඔබ තෝරගත්ත සරසඳේ ගීතයද ගායනා කරන්නේ? ගඟ අද්දර ගීතය. හොඳයි. විජේ කුමාරතුංගයන් ගායනා කරපු මේ හරි අපූර්ව ගීතය අපි අද අහන්නේ කමල්ගේ හඬින්.
හොඳයි ඔබ එකතු වෙලා ඉන්නේ ලන්ච් ටයිම් රේඩියෝ වැඩසටහනත් එක්ක www.krishiradio.lk අපේ ආදරණීය වෙබ් අඩවියෙන් ඔබට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිල වෙබ් ගුවන්විදුලියට සවන් දෙන්නට හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔබට ස්මාර්ට් ජංගම දුරකථනයක් නම් තියෙන්නේ. ඔබට පුළුවන් අපේ කෘෂි රේඩියෝ ඇප් එක බාගත කරගන්න. ඔබට ඉතාමත්ම පහසුවෙන් අපේ වෙබ් ගුවන්විදුලියට සවන් දෙන්නට හැකියාව තියෙනවා. හැම බදාදා දවසේම දවල් 1ට මේ රසාලිප්ත මොහොත ඔබට තිලන කරන්නට සූදානම් මේ වගේ හරි අපූර්ව දක්ෂතාවයෙන් පිරිපුන් අපේ ආදරණීය හිතවතුන් පිරිසක් එකතු කරගෙන අපේ වැඩසටහනේ අවසාන කතා බහට තමයි සඳහන් අපි එකතු වෙන්නේ අපේ ජාතික කෘෂි තොරතුරු හා සංනිවේදන මධ්‍යස්ථානයේ ග්‍රැෆික්ස් සංනිවේදනාංශයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂකතුමන් අද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ මේ කතා බහට. හොඳයි රෝෂන් මහත්මයා දැන් අපි බොහෝ දේවල් කතා බහ කළා. මම දැනගන්නට කැමතියි දැන් ඔබ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂකවරයෙක් විදිහට කටයුතු කරනවා. මොන වගේ අනාගත බලාපොරොත්තුවක්ද තියෙන්නේ? වෘත්තීය මට්ටමින් තව දුරටත් ඉහළට යන්නට යම්කිසි ආකාරයේ සැලැස්මක් තිබෙනවාද? එහෙම නැත්නම් තවත් මොන වගේ කටයුතුද ඉදිරියේදී කරන්නට බලාපොරොත්තු වෙන්නේ? ඔය ඇත්තටම අපි සියලු දෙනාම රටේ මහ ජනතාවගෙන් වැටුප් ලබන පිරිසක් නේ රජයේ සේවක විදියට. ඒකින්ද අපි හැමෝගෙම මූලික අරමුණක් වෙන්න ඕනේ. කවදා හරි දවසක අපි ගන්න වැටුපට සාධාරණයක් ඉෂ්ට කරලා හවස ගෙදර ගියාම සතුටින් නිදා ගන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක තමයි අපිට තියෙන එකම තෘප්තිය වෙන්න ඕනේ. ඒකින්ද මගේ මූලික අරමුණ වෙන්නේ වර්තමානයේ කරන යනවා වගේම මම අතීතයේ කරා වගේම මම ගන්න වැටුපට සාධාරණයක් ඉෂ්ට කරලා මේ රටේ මහ ජනතාවට මගෙන් උපරිම සේවයක් ලබා දෙන එක තමයි මගේ බලාපොරොත්තුව. ඉතින් අපි කුෂ්කර්මාන්තය කියලා කියන්නේ අපි ඇත්තටම අපේ තේරෙන භාෂාවෙන් කිව්වොත් අපි කරන්නේ රටට කන්න දෙන එක. ඉතින් අපේ මිනිස්සුන්ට අපේ තියෙන කටවල් ටික පුරවන්න බැරි නම් ආයේ කිසිම දෙයක් එතනින් එහාට කිසිම දෙයක් වැඩක් නැහැ. මූලික අවශ්‍යතාවයක් නැහැ ආහාර කියන එක. ඉතින් ඒකින්ද ඒක දෙන්න අපිට යමක් කරන්න පුළුවන් නම් රජයේ සේවකයෙක් විදියට කුෂ්කර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් විදියට ඒක උපරිමයෙන් කරන එක තමයි මගේ තියෙන එකම බලාපොරොත්තුව. ඊටාම වැදගත් සහ අපූර්ව සහ ඊටාමත්ම මේ වෙනකොට අපේ රටේ රාජ්‍ය නිලධාරී අතලොක්සක් අතරේ තියෙන. එහෙම නැත්නම් ටික පොඩි පිරිසක් අතරේ තියෙන අදහසක් වෙන්නට පුළුවන්. නැත්නම් අපි වෙනදා අහනකොට කියන්නේ පෞද්ගලික ජීවිතයේ බොහෝ සැලසුම් පිළිබඳව. නමුත් මේ විදිහේ දක්ෂ අවංක රාජ්‍ය නිලධාරීන් ඉන්නකන් අපේ රාජ්‍ය සේවය බැබලේවි අනිවාර්යයෙන්ම. ඒ වගේම අපි සඳහන් අහමු අපේ මේ වැඩසටහන ගැන ඔබතුමන්ගේ අදහසක් දැනගන්න කැමතියි. ඔය ඇත්තටම සතුටුදායක අවස්ථාවක්. මම හිතන්නේ මේ මමත් අර ආරම්භයේදී කිව්වා වගේ බොහොම ශනිකව මේ වෙලාවේ ගිහිල්ලා පුටු වෙන්න ගිටලානේ මම මෙතන ඇවිල්ලා ඉඳවුවේ. ඉතින් එනකොට මට මගේ අතීතය මතක් කරගන්න අවස්ථාවක් හම්බුණා. සහ ඒ තුල යමක් සමාජයට දෙන්න අවස්ථාවක් හම්බුණා. ඒ කියන්නේ මං කියන්නේ මම තවත් කෙනෙක්ගේ ප්‍රතිරූපයක් වෙන්න ඕනේ මාව අනුකරණය කළ යුතුයි කියලා මම සමාජයට කියන්නේ නැහැ. නමුත් මගෙන් ගත හැකි දෙයක් තියෙනවා නම් මං හිතන්නේ මේ වගේ තැනකට ඇවිල්ලා මම මගේ අතීතය කියලා කතා කරන එකේ ප්‍රධාන බලාපොරොත්තු වෙන්නේ ඒක. අද දවසේ ගොඩනැගෙන පුජ්‍යලයකට මගෙන් ගත හැකි හොඳ කරුණක් තිබෙනවා. මම මතක් කරපු මගේ ලෝකේ වීරයා වෙච්ච තාත්තගෙන් ගත හැකි හොඳ ලක්ෂණයක් තියෙනවා නම් අන්න ඒ දේ අරගෙන අපි සමාජයට හොඳ පුජ්‍යලයක් බිහි කරන එක තමයි අරමුණ වෙන්නේ. ඉතින් ඒකින්ද ඒකට ඔබලා දෙන අත්තල රුකුල කියන එක ඉතාමත් අගය කරනවා. බොහොම ස්තුතියි. ඒ වදන් ඔබ අපේ ජේෂ්ඨ නිලධාරීන් විදිහට අපිට ඒ ලබා දෙන මඟ පෙන්වීම මේ ශක්තිය මේ සහභාගීත්වයම අපිට අපේ මේ වැඩසටහන තවදුරටත් සාර්ථක කරගන්නට අවස්ථාවක් සඳහන් නේද? ඔව් ඇත්තටම චතු අපි ලන්ච් ටයිම් රේඩියෝ බලාපොරොත්තු වෙන්නේත් ඒකනේ. අර රාජකාරියෙන් ඔබට ගිහිල්ලා පෞද්ගලික තොරතුරු කතා කරනවා ගමන්ම තමන්ගේ තුල සංගීතලා තියෙන දක්ෂතාවයන් ඒ වගේම තමන් තුල ඉන්න සුන්දර පුද්ගලයාගේ හඬ අවදි කිරීම තමයි මේ ලන්ච් ටයිම් රේඩියෝ සාරණේ අපේ අරමුණ බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් මේ අරමුණ සාර්ථක කරගන්නට අපගේ ගෞරවනීය ආරාධනය පිළිඅරගෙන අපිත් එක්ක සම්බන්ධ වුණාට රොෂාන් පෙරේරා මහත්මයාට අපි ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අද දවසේදී වැඩසටහන ගීතමය ආකාරයෙන් රස ගන්නන්නට අපිත් එක්ක එකතු වුණු කමල් විජේසිංහටත් ග්‍රැෆික් අංශයේ කාව්‍යා කන්නංගලටත් අපි ස්තුතිවන්ත වෙනවා. ඒත් එක්කම මේ වැඩසටහන සාර්ථකව ඉදිරිපත් කරන්නට අපිට හැමදාම වගේ කටයුතු මේ තිරින් පිටුපස්සෙන් ඉඳලා සහයෝගය ලබා දෙන කැමරා කණ්ඩායමේ යසරත්න බණ්ඩාර උද්දසිරි මහත්මයා ඒ වගේම චතුරංග ශ්‍රීමාල් සුගත් ඉන්දිකත් අපි බොහොම ආදරෙන් මේ මොහොතේදී මතක් කරනවා. ඒ වගේම තාක්ෂණික සහාය ලබා දෙන ගුවන්විදුලි ගොවි සේවාවේ කණ්ඩායමත් අපි ආදරෙන් මතක් කරමු. ඔව් අමිල ප්‍රමුඛ අපේ ආදරණීය අධ්‍යක්ෂකතුමන් වැඩසටහනේ. ඉතින් ඒ නිසා අපේ තාක්ෂණික කණ්ඩායම ගුවන්විදුලි ගොවි සේවාව අපි මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම අද දවසේදී අපේ sannivedanaංශයේ තොරතුරු තාක්ෂණාංශයේ උපුල් අපේ ආදරණීය සහෝදරයා ඒ වගේම තමයි අසංක සහෝදරයා අද මේ වැඩසටහන පටන් ගන්න අවස්ථාවේ ඉඳලම ඔහු අධීක්ෂණය කරන කොටසේ තමයි අද දවසේදී මේ වැඩසටහන අපි ඔබට මේ විදිහට අරගෙන එන්නේ. ඉතින් ඒ නිසා ඊ타මාත්ම අනගි මෙහෙයක් අපිට ලැබලා දුන්නා. ඉතින්
මේ කණ්ඩායම් හැඟීම මේ කණ්ඩායමේ ශක්තිය අනුව තමයි අපි මේ ගුවන්විදුලි ගොවි සේවාව විදිහට දෘශ්‍ය මාධ්‍යයෙන් ඔබ වෙත එන්නේ. ශ්‍රව්‍ය මාධ්‍යයෙන් දෘශ්‍ය මාධ්‍යයට ඔබ වෙත එන්නේ. මේ අපේ ආදරණීය සහෝදරත්වයේ මේ අවංකකම ඒ වගේම තමයි කැපවීම නිසා. ඉතින් පොදුවේ ඔබ සියලු දෙනාටම අපි ස්තුතිවන්ත වෙමින් අද දවසේදී අපි වැඩසටහන අවසන් කරනවා. ලබන බදාදත් හරියටම දවල් 1ට මේ වගේ රසාලිප්ත මොහොතක් ඔබට තිළින කරන බලාපොරොත්තු වෙන්න. අපි අවසානයේ ගීතයකින් අපේ වැඩසටහන අවසන් කරන්නට අපි කාව්‍යයට ආරාධනා කරනවා.